हालेलुया सर्व බලධාරී ජීවමාන දෙවියන් වහන්සේට මහිමේ වේවා. යේසුස් වහන්සේට මහිමේ වේවා. සුද්ධාත්මයන් වහන්සේට මහිමේ වේවා. සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව අයිති දෙවියන් වහන්සේට, යේසුස් වහන්සේට, සුද්ධාත්මයන් වහන්සේට, කිසි මිනිසෙකුට නෙමෙයි. මෞතම सर्व බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ සුද්ධ ලේ වලින් අපි පවිත්‍ර වෙලා ඔබ වහන්සේගේ ලේයට සැඟවෙන අතර පළවෙනි ස්වර්ගද පොළවද ගුවනද ඔබ වහන්සේගේ සභාවට විරුද්ධව සිටින සියලු අන්ධකාර අශුද්ධ ආත්ම යේසුස්ගේ නාමයෙන් බඳිනවා. සුදු පියාණනි ජෙරුසලමේ පියුරු කළ සියලු අපරාධ අයුතුකම් වලට කමාවේ ජෙරුසලමට සමාදාන දුන මැනව මුළු ලෝකේ සභාව ඔබ වහන්සේට විරුද්ධව කළ පව වලට කමාවේ සභාවට සමාදාන දුන මැනව අද දවසේ මෙතනද මුළු ලෝකයේද ඔබ වහන්සේගේ දාසයෙන්ම බලෙන් පාවිච්චි කළ මැනව යේසුස්ගේ නාමයෙන් ආමෙන්. මගේ සෙනවාන්ත මිත්‍රයා අද වේදිකාවට ආව ගමන් දෙවියන් වහන්සේ මට මඟ පෙන්වනවා කාන්තාවක් ඉන්නවා තමන්ට ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ඔළුව හැරිච්ච පැත්තේ යන්න හිතෙනවා. වෙලාවකට ගිහිල්ලා කෝච්චියට පනින්න හිතෙනවා. මේ එක එක දේවල් ඔළුවට එන කාන්තාවක් ඉන්නවා අද මෙතෙන් ඇවිල්ලා ඉන්නවා. හැමෝම ඇස් වහගෙන ඉද්දී මම ආයෙත් ඉල්ලා සිටිනවා අත උස්සන්න ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේට නිදහස් කරන්නට පුළුවන්. අනිත් ඇස් වහගෙන ඉන්න ඈට විතරක් අත උස්සන්න කියලා ඉල්ලා සිටිනවා. ඉක්මනින් මම කවුද කියලා දන්නවා. මම බලහත්කාරයෙන් කිසි කෙනෙක් එහෙම මට බෑ පෞද්ගලික ජීවිතවලට බලපෑම් කරන්න. Taman කැමති නම් Taman නිදහස් වෙන්න අත උස්සන්න. Taman මෙතන ඉන්නවා ඇවිල්ලාද වෙලාවකට මැරෙන්න හිතෙනවා, වෙලාවකට කොහේ හරි යන්න හිතෙනවා, එළියට බැලලා යන්න හිතෙනවා, දුවන්න හිතෙනවා, එක එකම හිතෙනවා. තමන්ට තියෙන මානසික දුර්වලකමක් ඒ නිසා එහෙම හිතෙන්නේ. නිදහස් වෙන්න අත උස්සන්න. මට බලාගෙන ඉන්න බෑ මං. අවස්ථාවක් හොඳයි අනිත් ඇස් වහගෙන ඉන්න ඇට උදව්වක් හැටියට ඇට විතරක් මං ඉලාස්න අත උස්සන්න. දැන් මට මීට වඩා බලන් ඉන්න බෑ මම යාඥා කරනවා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මුදා නිදහස් කරන්නට කියලා. බෙල්ල හරවන්න බැරි බෙල්ල හිර වෙච්ච කෙනෙක් සිටිනවා. මෙහෙම උල්ලන්න බෑ බෙල්ල තද වෙච්ච දෙවියන් වහන්සේ ඒ දෙන්නම නිදහස් කරන්න යන අතර උගුරේ වණ වෙලා වාගේ දැන් දවස් ගාණක් තිස්සේ අමාරුවක් තියෙන කෙනෙක් සිටිනවා. වයින් කොරෝනා කියලා ඔබට කොරෝනා නෙවෙයි උගුර ඇතුලෙන් තුවාල වෙලා තිබෙන්නේ. මේ ආයත යාඥා කරන්න යනවා සුද්ධ දෙවි පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් අර ජීවිතේ නැති කර ගන්නට පොළඹ වෙන යක්ෂ ව්‍යාජ අන්ධකාර අසුද්ධාත්ම බැඳලා යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කරන අතර අර උගුරේ අමාරු තේන කෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වෙන්න ආන කරනවා. ඒ වගේම අනිකුත් සියලු රෝග දුර්වලකම් ඇටකටුලේ මස් නහරවල තිබෙන සියලු දෙනා යේසුස් වහන්සේගේ මාවිත නාමයෙන් නිදහස් වී සුව වෙන්න ආන කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ මහිමය පිණිස මේ හැම දෙනාම නිදහස් කරාට ස්තුතියි. ආමෙන්. හොඳයි සර්ව බලධාරී දෙවියන් වහන්සේට මහිමය වේවා. වලින් මාදී අපි මේ නිර්මල උදෑසන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. තවත් අවුරුද්දක් අවසානයේ අපිට උන්වහන්සේගේ කරුණාවෙන් නිරෝගීකම සහ ආරක්ෂාව ඇතිව මේ වසර ගෙවන්නට ලැබීම ගැන අපේ සියලු හිඟකම් උන්වහන්සේ සම්පූර්ණ කළ ගැන උන්වහන්සේට ස්තුති කරනවා. We praise God for everything that God has done in our life during the last year. 2021 is over and He has been merciful to provide us and give us all what we need and He has protected us. We give Him the glory and honor for what He has done to us. This morning, the message that God has given to us is, welcome three old friends, faith, hope and love. දෙව්දැසන දෙවියන් වහන්සේ ඔබට කතා කරන පිණිස බිෂොප් මාට දීලා තිබෙනා වූ දේශනාවේ මාතෘකාව ඇදහිල්ල, ප්‍රේමය, බලාපොරොත්තු
බලාපොරොත්තුව යන පැරණි එහෙම නැත්නම් අතීතයේ සිට පැමිණෙන මිතුරන් තිදෙනා සාදරයෙන් පිළිගනිමු. Our journey into the promised land is progressing. If we look over our shoulder, it should only be to remind ourselves that now is the time. අපේ විවෘත කර ගැනීමට ඒක උපකාරයක් වෙනවා. We may be daunted by the bigger, clear picture. අපි බියට පත් වෙන පැහැදිලි පින්තූරයක් ලෙස අපිට ඒක දකින්නට නැති වෙන්නට පුළුවන්. But we are pressing forward. We know whatever the challenge where we were born to live. ඒ වුණත් අපි මොන වගේ පීඩන මැදයේද ඉදිරියට ගමන් කරන්න කියලා අපි දන්නවා. අපි ඉපදලා සිටින්නේ මොන වගේ අභියෝග වලින් ඉදිරියට යන්නද කියන එකයි අපි තේරුම් ගන්නට ඕන. How do we focus? How do we maintain our focus? කොහොමද අපි අපේ අරමුණු කරා අපේ කල්පනාව පිළියෙල කරගන්නේ? Keep up our energy level and stay motivated. අපි අපේ ශක්තිය වර්ධනය කරගනිමින් මේ සඳහා පිළියෙල වෙන්නට ඕනේ. We need these three friends: faith, hope, and love. අපි අපේ මේ පරණ මිත්‍රයන් තිදෙනා වන ප්‍රේමය, ඇදහිල්ල සහ බලාපොරොත්තුව මේ සඳහා පටන් ගැනීම සිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. They have been working their magic since the dawn of time. The early chapters of the Bible reveal Abraham as a man of great faith. He believed God, a good thing to do. මේ කාරණාවන් අතීතයේ සිටම මේ දක්වා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. බයිබලයේ පළවෙනි පරිච්ඡේදවල සඳහන් වෙනවා ආබ්‍රහම් බලවත් ඇදහිල්ල මිනිසෙක් කියලා. Noah had hope for the future salvation of his family. නෝවා ඔහුගේ පවුලේ අයව ගලව ගන්න පිණිස විශ්වාස කළ මිනිසෙක්. When by faith he built the ark. ඔහු ඒ සඳහා ඇදහිල්ලෙන් නැවක් නිර්මාණය කළා. Lot saw the whole plan of Jordan was well watered. ඒ වගේම ලොත් දැක්කා යෝර්දාන මුළු ප්‍රදේශයම ජලයෙන් පිරීලා තියෙනවා කියලා. ඔහු යෝර්දානයේ මුළු සැලැස්ම දැක්කා. Genesis 13:10 says, and the lifted his eyes and saw all the plan of Jordan, that it was well watered everywhere, before the Lord destroyed Sodom and Gomorrah, like the garden of the Lord, like the land of Egypt, as you go toward Zoar. උත්පත්ති 13 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ අපි කියවනවා ලොත් ඇස්සුසමා බලා යෝර්දානයේ මුළු සමභූමිය හැමතැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන් වහන්සේ සොදොම සහ ගොමෝරා විනාශ කරන්නට පළමුවෙන් ඒක ෂෝවර් දෙසට ස්වාමීන් වහන්සේගේ උයනමෙන්ද මිස්ර දේශෙමෙන්ද වූයේය. And had hope for a prosperous future. ඒ වගේම ඔහුට සඵලත්වයක් ඇති අනාගතයක් ගැන බලාපොරොත්තුවක් තිබුණා. Imagine working 14 years to marry the woman you love, as Jacob did for Rachel in Genesis 29. උත්පත්ති පොතේ 29 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා යාකෝබ් තමන් ප්‍රේම කරපු රාකෙල්ව විවාහ කරගන්නට අවුරුදු 14ක් වැඩ කරේ කොහොමද කියලා. In every culture, in every time, faith, hope, and love played their part in successful living. සෑම සංස්කෘතියකම ඒ වගේම සෑම කාලයකදීම ඇදහිල්ල ප්‍රේමය බලාපොරොත්තු යන මේ කාරණාවන් සඵලවත් විදිහට ක්‍රියාත්මක වුණා. The Bible says in the passage so often read at weddings, now these three remains: faith, hope, and love, but the greatest of these is love. බොහෝ විවාහ මංගල්‍යවලදී මේ කාරණාවන් තුන එහෙම නැත්නම් ඇදහිල්ල ප්‍රේමය සහ බලාපොරොත්තුව කියන මේ කාරණා තුන ප්‍රකාශ කරනවා. ඒන් ප්‍රේමය ඊට අනර්ගව තිබෙනවා.
1 Corinthians 13:13 says, and now abide faith, hope, love. These three, but the greatest of these is love. පළවෙනි කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය දැන් පවතින්නේ ඇදහිල්ල බලාපොරොත්තුව ප්‍රේමය යන මේ තුනය මේ නීතා උතුම් එක නම් ප්‍රේමය. The book of Hebrews links faith and hope together, declaring, now faith is being sure of what we hope for. හෙබ්‍රෙව් පොතේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව පිළිබඳව ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ බලාපොරොත්තු වෙන දේ උදෙසා නිශ්චිතවම ඇදහිල්ල අවශ්‍යයි. Hebrews 11:1 says, now faith is the substance of things hoped for, the evidence of things not seen. හෙබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය ඇදහිල්ල නම් බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. Hope is a favorable and confident expectation and has to do with the unseen and the future. Faith is a conviction based on hearing. එවැගේම බලාපොරොත්තුව යහපත් හිතකර සහ නිසැකකමක් ඇති අපේක්ෂාවක්ව තිබෙනවා. ඒක බලාගෙන සිටින දේවල් නොදකින්නවා වුණාට අනාගතයට සම්බන්ධ වෙලායි තිබෙන්නේ. When our expectation becomes and reality, and our conviction in what cannot be seen becomes visible. අපි අසන දේ මත පදනම් වෙලා ඇදහිල්ල පැමිණෙනවා. ඒක දැඩි විශ්වාසය තුලයි ඇති වෙන්නේ. බලාපොරොත්තුව සැබෑවක් වුණාම ඒ නොදක්නා දේවල් අපිට දකින්නට පුළුවන් වෙනවා. Then faith and hope have done their work. They are soon off to find another project. Love, however, is always needed. It never fails. ඇදහිල්ල සහ බලාපොරොත්තුව ක්‍රියාත්මක වෙන අතරේ ඒකම ඉක්මනින්ම ප්‍රේමය කියන එකත් අවශ්‍යව තිබෙනවා. මොකද ප්‍රේමය නිතරම අවශ්‍යයි. ඒක කිසිදාක පරාජයටපත් වෙන්නේ නැහැ. Much has been written about these three friends, and for very good reason. Imagine life without hope. It would indeed be hopeless. For hope is another for the soul, anchor for the soul. මේ යහපත් මිත්‍රයන් තුන්දෙනා එහෙම නැත්නම් ඇදහිල්ල ප්‍රේමය බලාපොරොත්තුව කියන මේ කාරණා තුන බොහෝ දේවල් දේව වචනේ ලියලා තිබෙනවා. බලාපොරොත්තුවක් නැත්නම් ඒක ජීවිතයේ සුන් වුණා වූ අවස්ථාවකට පත්වෙන්නව කාරණයක්ව තිබෙනවා. බලාපොරොත්තුව අපේ ජීවිතයට නැංගුරුමක් වයි තිබෙන්නේ. Hebrew 6:19 says, this hope be as an anchor of the soul, both sure and steadfast, and which enters the presence behind the veil. හෙබ්‍රෙව් 6 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය ඒ බලාපොරොත්තුව ආත්මයේ සන්තක වූ ස්ථීර වූ තිරයෙන් ඇතුළට යන්නා වූ නැංගුරුමක් මෙන් අපට ඇත්තේය. Likewise, the life without faith cannot please God. බලාපොරොත්තුව ඒ වගේව තිබෙන අතරේ ඇදහිල්ල නැතිනම් අපිට දෙවියන් වහන්සේව සතුටු කරන්නට බෑ. Hebrews 11:6 says, but without faith it is impossible to please him, for he who comes to God must believe that he is, and that he is a rewarder of those who diligently seek him. හෙබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ සොයන්නට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය. And a life without love is cold and miserable journey. ඒ වගේම ප්‍රේමය නැතුව තිබෙනා වූ ජීවිතය ඊටාම සීතල සහ කාලකන්ණී ගමනක් යන ජීවිතයක්. I recently read a question from Alexander Chamber which said the three grand essentials of happiness, something to do, someone to love, and something to hope for, as the book of Psalms
often recommends, think about that. මෙලාගදී බිෂප්තුමා යම් අවශ්‍යතාවයක් ගැන ප්‍රශ්නයක් ගැන යම් දේවල් කියවනු ලැබුවා. ඒ අතරේ ඇලෙක්සැන්ඩර් චේම්බර් කියන පුද්ගලයාගේ ප්‍රකාශයක් බිෂප්තුමා කියවනු ලැබුවා. ඔහු කියනවා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නට කාරණා තුනක් අවශ්‍යව තිබෙනවා කියලා. ඔහු කියනවා යම් දෙයක් කරන්නට ඕනේ, යම් කෙනෙකුට ප්‍රේම කරන්නට ඕනේ, ඒ වගේම යම් බලාපොරොත්තුවක් ඇතිව සිටින්නට ඕනේ කියලා. To do something requires conviction, a word associated with faith. මොනවා හරි යම් දෙයක් කරන්නට නම් ඒක දැඩි විශ්වාසයකින් බැඳුනා වූ ඒකට දැඩි විශ්වාසයෙන් බැඳුනා වචනය ඇදහිල්ලයි. To love brings a release of passion, often linked with inspiration. ඒ වගේම ප්‍රේමය නිදහස් වෙලා දැඩි ඇල්ම සමග සම්බන්ධ වෙලා ආනුභාව සම්පන්න බවට පත් වෙනවා. To hope requires expectation and helps us to look forward and continue our pilgrims. ඒ වගේම බලාපොරොත්තුව දෙස බලාගෙන හිටියාම අපේ මේ වන්දනා ගමන යන්නට ඒක උපකාරයක් බවට පත් වෙනවා. Chambers is expressing the work of our three friends as essential for happiness. චේම්බර් ප්‍රකාශ කරන ආකාරයට අපිට ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නට මේ කාරණා තුනම අවශ්‍යයි කියන එකයි. Love never fails and will be with us into eternity. ප්‍රේමය කවදාවත් පහ වෙන්නේ නැහැ. සදාකාලිකවම ඒක අප සමග තිබෙනවා. God is love, and love is permanent. දෙවියන් වහන්සේ ප්‍රේමයයි, ප්‍රේමය ස්ථිරවම සදාකාලිකවම පවතිනවා. Someone to love, quoting Chambers again, provided the motivation, the driving force for our lives. ඒ වගේම චේම්බර් කියන මේ මනුෂ්‍යයා නැවත සඳහන් කරලා කියනවා යම් කෙනෙකුට ප්‍රේම කිරීමට පෙළඹවීම තුළ අපේ ජීවිත ගමන ඉදිරියට ගෙන යන්නට ඒක ශක්තියක් ලබා දෙන උපකාරයක් වෙනවා කියලා. I'm not speaking about the self-seeking, pleasure-hunger portrayal of love on calculation from Hollywood. මේ වෙලාවේ මා කතා කරන්නේ ආත්මාර්ථකාමී ලෙස තමන්වම සතුටු කරගන්නට මේ හොලිවුඩ් වැඩි සිනමාවල පෙන්වන බොරු ආටෝපයක් සහිත ප්‍රේමයක් ගැන නෙවෙයි. I mean the self-sacrificing agape of God which He longed to distribute into each of our lives. මා කතා කරන්නේ දෙවියන් වහන්සේගේ අගාපේ ප්‍රේමයට අපේ ජීවිත ඇලුම් වෙලා ඒ ප්‍රේමය අපේ ජීවිතයෙන් අනිත් අය වෙතට බෙදා හැරීම ගැනයි. This love received only from God. මේ ප්‍රේමය, මේ අගාපේ ප්‍රේමය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් විතරයි. And reproduced by the wise, bless all the other legitimate love of our life. උන්වහන්සේගේ ඒ ප්‍රේමයට අපි ප්‍රතිචාරය දක්වමින් සම්බන්ධ වෙනකොට අපේ සාමාන්‍ය ප්‍රේමයන් සියල්ල අභිබවලා දෙවියන් වහන්සේගේ මේ ප්‍රේමය අපිට ලැබෙනවා. Furthermore, all the passion, inspiration and motivation needed to live successful lives flow out of receiving this love. ඒ වගේම මේ ප්‍රේමය තවදුරටත් සෑම ආකාරයකින්ම අපව හැඩගැස්වීමට, ආනුභාවය ලැබීමට සහ අපේ ආකල්පවලට සඵලවත් ජීවිතයක් ගත කරන්නට අත්‍යවශ්‍යව තිබෙනවා. If motivation comes when we have someone to love, ඒ වගේම අපිට යම් කෙනෙකුට ප්‍රේම කරන්නට පෙළඹවීමට මේ ආකල්ප අප තුළට පැමිණෙනවා. then purpose gives us something to do. ඒ දේවල් කරන්නට අපිට පරමාර්ථයක් ඇති වෙනවා. The opposite of this is action without design of rational, where life drifts by and where is no reason or plan in our
existence. ඒ වගේම ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි යම් කෙනෙක් බුද්ධිමත් සහ සැලැස්මක් නැතුව ක්‍රියා කරනකොට ඒක තමන්ගේ ජීවිත සැලැස්මක් හෝ හේතුවක් නැතුව ඔහේ ගලාගෙන යන ජීවිතයක් බවට පත් වෙනවා. A danger is an very unfulfilling way to live. ඒක ඉතාම අනතුරුදායක එහෙම නැත්නම් භයානක සම්පූර්ණ නැති ජීවිත රටාවක්. Did someone say devil finds work for idle hands? කවුරු හරි කියනවාද සාතන්ට වැඩ කරන්නට පරමාදර්ශ අතක් තියෙනවා කියලා. When we understand that God designed us for a reason, අපි දන්නවා දෙවියන් වහන්සේ අපව මාවනු ලැබුවේ යම් අදහසක් කාරණයක් ඇතුව බව. provided us with all the needed ingredients to fulfill his purpose. උන්වහන්සේගේ පරමාර්ථය අරමුණ ඉෂ්ට කරන්නට උන්වහන්සේ අපට අවශ්‍ය සියලුම දේවල් සපයලා දීලා තියෙනවා. And open the door into our promised land through the Lord Jesus Christ. යේසුස් වහන්සේ තුලින් අපට පොරොන්දු දේශයට යන්නට උන්වහන්සේ දොරටු විවෘත කරලා තිබෙනවා. Our days of aimless drifting will be over forever. අපේ ඉලක්ක වරදින්නා වූ කාල සීමාවන් අවසానයි. By the way, as a bonus, you will be changed with energy as you pursue God's purpose for you, a great feeling. අපේ පරමාර්ථය දෙවියන් වහන්සේට වමනා කාරණේ බවට පත් කරගත්තොත් එහෙම නැත්නම් අපේ පරමාර්ථය දෙවියන් වහන්සේට වමනා දෙය කිරීම බවට පත් වුණොත් අපි යන ගමනට ඒක වඩා හොඳ වාසිදායක තත්වයක් බවට පත් වෙනවා. ඒ ශක්තිය ඊටම අනර්ග හැඟීමක්. It is important that we direct the energy, this energy. මේ ශක්තිය හරියාකාරව පාවිච්චි කිරීම ඉතා වැදගත්ව තියෙනවා. We need a destination to somewhere to go. අපි තේරුම් ගන්නට ඕනේ අපි යන්නේ කොහෙටද කියලා. We can discover our destiny when we focus our destination. අපි ගමන් කරනකොට අපේ ගමනාන්තය අපි අනාවරණය කරගෙන ඒ තුලින් අපිට ගමන් කරන්නට පුළුවන් වෙනවා. The modern use of the word destiny has connotations of what we will be. වර්තමානයේ මනුෂ්‍යයන් භාවිතා කරන මේ බොරුකාර මාවත් වලින් නෙවෙයි නමුත් හරි මාර්ගෙනුයි අපි අවසානයේ දක්වා ගමන් කරන්නේ. What will be this leaves us in reaction, position, and that is not part of promised land living. අපිට පොරොන්දු දේශයට ගමන් කරන්නට පුළුවන් වෙන්නේ නැහැ අපි මේ සත්‍යතාවයන් වලින් වෙන් වෙලා ගියොත්. Reacting, thinking, bring back the specter of victim thinking and can leave us paralyzed. We may not be able to change our circumstances. අපි හරියාකාරව කල්පනා කරන්නේ සිතන්නේ නැතුව ඉදිරියට යන්නේ නැතුව අබ්බගාතයන් වගේ සිටියොත් අපි මුහුණ දෙන අමාරු දේවල් වලදී පොරොන්දු දේශය ගැන අපිට සිතන්නට පුළුවන් කමක් නැති වෙනවා. Promised land thinking change our approach to our circumstances. අපි මුහුණ දෙන්නා වූ දේවල් වලදී පොරොන්දු දේශය අපිට හිමි කරගන්නට බැරි වෙනවා අපි ඒ ආකාරව සිටියොත්. We believe that God has planned that for our life. අපේ ජීවිතයේ දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙන බව අපි දන්නවා. But without active cooperation and involvement in it will not materialize because He will not force His will be open to us. අපේ ජීවිතවලට දෙවියන් වහන්සේට සැලැස්මක් තිබුණත් ඒ සැලැස්මට අපි සම්බන්ධ වෙන්නේ නැතිනම් උන්වහන්සේට ඒක කරන්නට පුළුවන් කමක් නැහැ. මොකද උන්වහන්සේ අපේ කැමැත්ත නැතුව අපිට ඒක කරන්න බල කරන්නේ නැති නිසා. God spoke to me many times when I was a young man. බිෂප්තුමාගේ ජීවිතයේ තරුණ වයසේ දෙවියන් වහන්සේ එතුමාට බොහෝ දේවල් ගැන කතා කළා. I am extremely praising Him and also grateful for the things that He has
done to me and for those encouragements that He has given me. දෙවියන් වහන්සේට විශුප්තමා ස්තුතිවන්ත වෙනවා ඒ කාරණාවන් නිසා ඒ දේවල් විශ්වාස කරලා තේරුම් ගන්නට අවස්ථාව දුන්න නිසා. Believing and processing that which I understood, God to have said help bring into focus both the destiny and destination of my life. විශුප්තමාට හැකියාව ලැබුණා ඒ දේවල් තේරුම් අරගෙන ඒ දේවල් විශ්වාස කරලා ගමන සකස් කරගන්නට ගමනාන්තය පිළිබඳව සැලැස්ම පිළියෙල කරගන්නට. It has required diligent work. The giant must be killed. මේ දේවල් සඳහා අපි විශේෂයෙන් කරන්නට යුතුව තිබෙන කාරණයක් තියෙනවා ඒ අපට විරුද්ධව සිටින යෝධයාව මරා දැමීමයි. I have sometimes lost my focus, been distracted or believed a lie. සමහර අවස්ථාවලදී මගේ ඉලක්කයන් වැරදුනා ඊට හේතුව තමයි අවධානයක් යොමු වුණේ නැහැ සමහර දේවල් වලට ඒ වගේම බොරුකාර දේවල් වලට යොමු වුණ නිසා. This promised land adventure is not an afternoon picnic by bubbling stream, although the pilgrimage has many such happy moments alone the pathway. It is journey of occupation. මේ පොරොන්දු දේශයට යන ගමන දිවා භාගයේ යන විනෝද ගමනක් වගේ නෙවෙයි. නමුත් ඒ ගමනේදී අපිට බොහෝ ප්‍රීතිමත් වෙන අවස්ථාවන් හමු වෙනවා. ඒ වගේම මේක ස්ථාවරයක් ඇති ගමනක්. Breaking all the chain in our minds and lives and processing what God has promised is an exchanging but blood-stained journey. අපේ ජීවිතය සහ අපේ මනසේ සියලුම දම්වැල් කඩලා දාලා යේසුස් වහන්සේගේ ලේ තුලින් පවිත්‍ර කරන ලද මේ ගමනේ අපි දෙවියන් වහන්සේගේ පොරොන්දු පරිදි ගමන් කරන්නට ඕනේ. With the motivation gained from having someone to love, we understand something of our purpose, giving us something to do, and our destiny shows us somewhere to go. Our friends' hope points forward, offering aspiration and expectation. කෙනෙකුට ප්‍රේම කිරීමේ අදිෂ්ඨානයෙන් අපි අපේ පරමාර්ථය අපි කරන්නා වූ දේවල් අපේ ගමනාන්තය සඳහා අපි කළ යුතු දේවල් තේරුම් අරගෙන ඒවා ක්‍රියාවට නගන්නට අපි කිතුණුවන හැටියට පුරුදු වෙන්නට ඕනේ. The dictionary meaning of aspiration is drawing of breath. අපි මේ දේවල් අපේ ජීවිතයේ කිතුණුවන හැටියට මේ පුදුමාකාර පරමාර්ථයක් ඇතුව දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් ගමන් කරනකොට ඒ කාරණාවන් අප තුලින් ඉටු වෙන්නට යනවා. Desire action, the Christian has a wonderful adventure in the hope stakes for God is God of hope. දෙවියන් වහන්සේ අප කෙරේ තබා තිබෙනා මේ බලාපොරොත්තුවට ගමන් කරන්නට පුළුවන් ආශාවන් පරමාර්ථයන් බලාපොරොත්තු අපි තබාගෙන ඒ ප්‍රාර්ථනාවන් එක්ක අපි ඉදිරියට ගමන් කරන්නට ඕනේ. Romans 15:13 says, "Now may God of hope fill you with all joy and peace in believing that you may abound in hope by the power of the Holy Spirit." රෝමපතේ 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය මෙලෙස සඳහන්ව තිබෙනවා. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණ කරනසේක්වා. He is the author of it. It comes from him. All men need hope. දෙවියන් වහන්සේ සියල්ලේ මැවුම් කාරයන් වහන්සේ කර්තෘවරයාණෝ ඒ වගේම සියල්ල පැමිණෙන්නේ උන්වහන්සේගෙන් සෑම කෙනෙකුටම බලාපොරොත්තුවක් අවශ්‍යයි. I have already said life without hope is hopeless. මා කලින් ඔබට කිව්වා බලාපොරොත්තුවක් නැතිව තිබෙන ජීවිතය ශුන්‍යව තිබෙනවා කියලා. Deception is just around the corner. Despair is not much further distant. And
Many terminate it in suicide. මානසිකව පීඩනයට පත් වෙලා බලාපොරොත්තුවක් නැතිව සිටින අයගේ කනස්සල්ල ඔවුන්ගේ ජීවිතය ඉතාම ළඟව තිබෙනවා. මේ හේතු නිසා ඔවුන් තමන්ගේම ජීවිතය හානි කරගෙන සියදිවි හානි කර ගැනීමේ තත්ත්වයට පත් වෙනවා. A horrible bunch of terrors we can live without, but the Bible promises us a living hope. බලාපොරොත්තුවක් නැති මනුෂ්‍යයන් වගේ නෙවෙයි අපි ජීවත් වෙන්නට ඕනේ. බයිබලයේ අපිට ජීවමාන බලාපොරොත්තු සහිතව පොරොන්දු දීලා තියෙනවා. 1 Peter chapter 1, 3-5 says, Blessed be the God and Father of our Lord Jesus Christ, who according to his abundant mercy has begotten us again to a living hope through the resurrection of Jesus Christ from the dead, to an inheritance incorruptible and undefiled, and that does not fade away, reserved in heaven for you, who are kept by the power of God through faith for salvation, ready to be released in the last time. පළවෙනි පේතෘස් පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 5 වෙනි පදය දක්වා අපි කියවමු. අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක් නිසාද අන්තිම කාලයේ එළිදරව් වෙන්න සූදානම්ව තිබෙන ගැලවීමට දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරුණු කොටගෙන ආරක්ෂා කරනු ලබන්නා වූ නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තිබෙන්නා වූ ජරාවට නොපැමිණෙන්නා වූ නොකිලිටු පහන වන්නා උරුමයක් ගැන ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීම කරුණු කොටගෙන උන්වහන්සේ තමන් මහ දයාව ලෙස අප නැවත උත්පාද කළසේක. Jesus has conquered man's greatest enemy, death, and offers each person his help in all the good and bad experiences of life who fear. යේසුස් වහන්සේ මනුෂ්‍යයාගේ ජීවිතේ බලවත්ම සතුරවන මරණය පරාජය කළා. ඒ නිසා සෑම මනුෂ්‍යෙකුටම උපකාර වන පිණිසයි යේසුස් වහන්සේ දෙකලේ උන්වහන්සේගේ ජීවිතේ සියලුම යහපත් අත්දැකීම් උන්වහන්සේ අපිට ලබා දුන්නා. Have you actively taken hold of the gift of new birth into a living hope? බලාපොරොත්තුව තුළ ජීවත් වෙන්නට ඇත්තටම ඔබට නව උත්පාදනය නැමැති දීවනාව හිමි කරගෙන තියෙනවාද? What a spring that puts into your step. ඔබගේ ජීවිතයේ ඉදිරි ගමනට ඒක කොයිතරම් අනර්ග පියවරක්. Some people says, why are you committed your life to Jesus? සමහර අය අහනවා ඇයි ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේට කැප කරේ කියලා. Surely there have been many great teachers in history. ඉතිහාසයේ ඉතා අනර්ග ගුරුවරුන් සිටියා. Indeed, they have lived like they have never been like a person like Jesus. They were all born into this world. මේ ලෝකයට ඕන් පුද්ගලයන් හැටියට උපත ලැබුවා යේසුස් වහන්සේ වගේම. But none of them are like Jesus Christ. නමුත් යේසුස් වහන්සේ පමණයි අපේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ. Jesus Christ, but only Jesus came a power beyond death. I am the resurrection and the life, he said. යේසුස් වහන්සේ විතරයි අනිත් අය මරණයට පත් වෙලා එතනින් අවසන් වෙද්දී යේසුස් වහන්සේ විතරයි මරණය පරාජය කරමින් මලවුන්ගේ නැගිට්ටේ. In John 11:25, Jesus said to her, I am the resurrection and the life. He who believes in me, though he may die, he shall live. යොහන්ස් පාරංචි 11 වෙනි පාරංචි 25 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ නැවත නැගිටීමද ජීවනයේද මමය මා කෙරේ අදහන්නා මල නමුත් ජීවත් වන්නේ කියලා. Because only Jesus conquered death in what we call the resurrection. යේසුස් වහන්සේ විතරයි මරණය පරාජය කරමින් නැගිටිනු ලැබුවේ. ඒ නිසා අපි ඒකට කියනවා මරණය පරාජය කරමින් උත්ථාන වීම කියලා. His unique livingness, a well attested
historic fact and his continuing impact in the world. ඒක තමයි ඉතිහාසයේදී සිද්ධ වුණා වූ ඊටාම වැදගත්ම අනර්ගම කාරණය. මේ කාරණය නිසා එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීම නිසා යේසුස් වහන්සේට පුළුවන්කම තිබුණා ලෝකයට අඛණ්ඩව බලපෑමක් ඇති කරන්නට. It's an unquestionable truth. Both part of the reason. ඒ වගේම යේසුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීම ප්‍රශ්න කරන්නට නොහැකිව තිබෙනා වූ සත්‍යතාවයක් තිබෙනවා. මේ සත්‍යතාවයක්ව තිබෙනවා. මේ කාරණා දෙකම අවශ්‍යයි. I am committed to Jesus. මම යේසුස් වහන්සේට කැප වෙලා සිටිනවා. Jesus' power over death gives me hope. I have a future expectation. උන්වහන්සේ මලවුන්ගේ නැගිට නිසා මට බලාපොරොත්තුවක් සහිත අනාගතයක් උන්වහන්සේ ලබා දීලා තිබෙනවා. With his help I can face all that life puts in my pathway. Another friend. ඒ නිසා මං යන්නා වූ මේ ගමන් මාර්ගයේ පටු මාර්ගයේදී මම මුහුණ දෙන්නා වූ සියලු දේවල් වලින් මට ජය ගන්නට පුළුවන්. Only Jesus said, I am the way, the truth, and the life. And only Jesus said, I am the way. What a hope. යේසුස් වහන්සේ විතරයි කිව්වේ මාර්ගය මමයි කියලා. ඒක කොයිතරම් අනර්ගව තිබෙනා වූ බලාපොරොත්තුවක්. Beyond this living hope, we can enjoy what the Bible calls a blessed hope. මේ බයිබලයේ කියනා වූ අනර්ග වූ බලාපොරොත්තුව නැතිව අපිට ආශිර්වාදයක් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. The early Christians lived with urgency. අතීතයේ සිටියා කිතුණුවන් යේසුස් වහන්සේගේ ඉක්මනින් පැමිණීම බලාගෙන සිටියා. They were looking for return of Jesus. The young church at Thessalonica was a classic example. As shown in Paul's first letter, they are waiting and expectant. මේ ආකාරයෙන් බලාගෙන සිටියා වූ අතීතයේ සිටියා වූ කිතුණුවන් අතරේ තෙසලෝනික සභාවේ තරුණ සභාව ඊටම කැපී පෙනෙන ස්වභාවයක් අපිට දේව වචනේ දකින්නට පුළුවන්. ඔවුන් බලාගෙන සිටියා යේසුස් වහන්සේ ඉක්මනින් පැමිණෙයි කියලා පෞල්තුමාගේ පළවෙනි තෙසලෝනික යවුම් පත්‍රයට අනුව. First Thessalonians 1:10 says, and to wait for his son from heaven, whom he raised from the dead, even Jesus, who delivered us from the wrath to come. පළවෙනි තෙසලෝනික පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය පැමිණෙන උදහසින් අප ගලවන්නා වූ තමන්ගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ ස්වර්ගයෙන් එනවා බලා සිටින පිණිසද නුඹලා දේව රූප කෙරෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණ හැටිත් ඔව්හුම දන්වති. First Thessalonians 2:19 says, for what is our hope? O joy, O crown of rejection. Is it not even you in the presence of our Lord Jesus Christ at his coming? පළවෙනි තෙසලෝනික දෙවැනි පරිච්ඡේදයේ 19 වෙනි පදය අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ උතුණත් කිමෙක්ද අපගේ ස්වාමී යේසුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියේ නුඹලාම නොවේද? They are encouraged to live blameless and holy lives. ඒ සෙනගව දිරිගැන්වුවා පවිත්‍ර සුද්ධ වූ ජීවිතයක් සහ නිදොස්ව යේසුස් වහන්සේ ඉදිරියේ සිටීමට පුළුවන්කම ලැබෙන පිණිස. We do also must live like that. ඒ ආකාරයෙන්ම අපවත් දිරිගන්වනවා. First Thessalonians 3:13 says, so that he may establish your hearts blameless in holiness before our God and Father at the coming of our Lord Jesus Christ with all his saints. පළවෙනි තෙසලෝනික 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය මෙසේ අපගේ ස්වාමී යේසුස් වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමග එන කල නුඹලාගේ සිත් අපගේ පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියේ සුද්ධ කමින් නිදොස්ව තිබෙන්නට ස්ථිර කරන සේක්වා. Then Paul instructs them further about the events surrounding the physical return of Jesus Christ. පාවුල්තුමා මේ සෙනගට පෙන්වලා දෙනවා යේසුස් වහන්සේගේ නැවත පැමිණීමේදී ඔවුන් වටා සිදුවෙනා වූ භෞතික කාරණාවන් පිළිබඳව. First Thessalonians chapter 4:13-18 says, but
I do not want you to be ignorant, brethren, concerning those who have fallen asleep, lest you sorrow as others who have no hope. For if we believe that Jesus died and arose again, even so God will bring with him those who sleep in Jesus. For this we say to you by the word of the Lord, that we who are alive and remain until the coming of the Lord will by no means precede those who are asleep. For the Lord himself will descend from heaven with the sound, with the voice of an archangel, and with the trumpet of God, and the dead in Christ will rise first. Then we who live and remain shall be caught up together with them in the cloud to meet the Lord in the air, and thus we shall always be with the Lord. Therefore comfort one another with these words. පළවෙනි තෙස්ලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා. තවද සහෝදරයනි, බලාපොරොත්තුවක් නැත්තා වූ අන් තැනැත්තන් මෙන් නුඹලා ශෝක නොවන පිණිස සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව. මක්නිසාද යේසුස් වහන්සේ මැරී නැවත නැගිටිනුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරුණු කොටගෙන සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක. මක්නිසාද ස්වාමීන් වහන්සේ ගීම දක්වා ජීවත්ව ඉතුරු වෙන අපි සැතපුණ තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමු යයි ස්වාමීන් වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව. මක්නිසාද ස්වාමීන් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලාවාය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුළු වලින් අහසට ඇද ගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නෙමුව. ඉන් නිසා මේ වචන වලින් එකිනෙකා සනසා ගනිල්ලා. Telling them to encourage each and everyone with these words. මේ වචන වලින් එක් එක්කෙනාව දිරිගන්වන ලෙස පෞල්තුමා ප්‍රකාශ කළා. The book ends with the mass of practical advice, calling them to be blameless at the coming of the Lord Jesus Christ. පෞල්තුමා මේ යවුම් පත්‍රය අවසන් කරන්නේ විශාල අනුශාසනාවකින්. ඔහු කියනවා නිදොස්ව යේසුස් වහන්සේගේමේදී මේ සෙනගව ආරක්ෂා කරනු ලබන්න කියලා. 1 Thessalonians 5:23 says, "Now may the God of peace himself sanctify you completely, and may your whole spirit, soul, and body be preserved blameless at the coming of our Lord Jesus Christ." පළවෙනි තෙස්ලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය, සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරන සෙක්වා. නුඹලාගේ මුළු ආත්මයත්, ප්‍රාණයත්, ශරීරයත් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. My beloved, heaven is our home. මගේ ප්‍රිය ස්නේහවන්තය, ස්වර්ගය අපේ නිවසයි. This approach meant the salt of their witness and the impact of their life upon the darkness was less than it could have been. ඒ නිසා අපේ ජීවිතය අන්ධකාරයේ සිටින අයට අඩුවක් නැතුව ලුණු සහ ආලෝකය ප්‍රකාශ කරන්නා වූ සාක්ෂිකාර ජීවිතයක් බවට පත් වෙන්නට ඕනේ. Today, the pendulum of teaching seems to have swung too far in the opposite direction. නමුත් වර්තමානයේ බොහෝ වැරදි ඉගැන්වීම් නිසා මනුෂ්‍යයන්ව මේ මාර්ගයෙන් වෙනත් පැත්තකට යොමු වෙලා තිබෙන බව පෙනෙන්නට තියෙනවා. Jesus is coming soon. යේසුස් වහන්සේ නැවත ඉක්මනින් පැමිණෙනවා. It's a blessed hope. මේක අපේ ආශිර්වාදවත් බලාපොරොත්තුවයි. All who have truly trusted Jesus Christ for forgiveness and salvation have a hope. මේක විශ්වාස කරන්නා වූ අයට සමාව ලැබීම සහ ගැලවීම ලැබීමේ බලාපොරොත්තුව හිමිව තිබෙනවා. One day we will meet those who have already
interested the presence of God, entered the presence of God. Those who have entered the presence of God, we will meet them there. දැනටමත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට ගිහිල්ලා තිබෙන අයව අපි දවසකදී මේ විදිහට මුණ ගැසෙන්නට යනවා. All sadness, pains, and sorrow will be ended while we with expectation, living our lives to please God and walking to see God's kingdom extended to earth. අපේ සියලුම දුක් අවසන් වෙලා වේදනාවන් කනගාටු අවසන් වෙලා අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් ඇතිවයි. මොකද අපේ ජීවත් වීම දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන පිණිසයි. When we die or when Christ returns, we will say to be with Christ is better by far away. අපේ මරණය හෝ යේසුස් වහන්සේගේ පැමිණීම සිදු වෙන විට ක්‍රිස්තුස් වහන්සේ සමග ජීවත් වීම යහපත්ව තිබෙන කාරණයක් බව ප්‍රකාශ වෙනවා. Philippians 1:23 says, "For I am heard pressed between the two, having a desire to depart and be with Christ, which is far better." පිලිපි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සඳහන් කරන්නේ මෙහෙමයි. නමුත් මම මේ දෙක මැද හිර වී සිටිමි. මගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස් වහන්සේ සමග විසීමටය. මක්නිසාද ඒක බොහෝ සෙයින් වඩා හොඳය. We look forward to blessed hope, both in life and beyond the grave. අපේ ජීවිතයට සහ මිනිවලට වඩා ඉහළින් අපි මේ ආශිර්වාදලත් බලාපොරොත්තුව ගැන බලාගෙන සිටිමු. 1 Corinthians chapter 13 verse 13 says, "And now abide faith, hope, love, these three, but the greatest of these is love." පළවෙනි කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ කියන්නේ දැන් පවතින ඇදහිල්ල බලාපොරොත්තුව ප්‍රේමය යන මේ තුනය මෙන් ඊට උතුම් එක නම් ප්‍රේමයයි කියලායි. We need them every day for motivation purpose. අපිට දිනපතාම හැඩගැස්වෙන්නට පරමාර්ථ ඉෂ්ට කරන්නට පුළුවන්කම තිබෙනවා. Destiny and aspiration, they will prove good companions. They travel well on the roads both towards and within our promised land. අපේ ගමනාන්තය සහ අපේ පරමාර්ථයන් ඉටු කර ගැනීමට මේ මිත්‍රයන් තුදෙනා වෙන එහෙම නැත්නම් ඇදහිල්ල ප්‍රේමය සහ බලාපොරොත්තුව ඊටම අවශ්‍යයි. අපේ පොරොන්දු දේශයට ගමන් කරන තුරු මේවා වැදගත්ව තිබෙනවා. Someone said, when life kicks you, let it kick you forward. I suggest our 3 instructed friends will help that to happen if we let them. කෙනෙක් කිව්වා ඔබේ ජීවිතයට යම් කෙනෙක් පහර දෙනකොට ඉදිරියට දුවන්න කියලා. මා ඔබට යෝජනා කරනවා ඇදහිල්ල බලාපොරොත්තුව ප්‍රේමය කියන මේ මිත්‍රයන් තින්දෙනා සමග ඉදිරියට යන්නට ඒක ඔබට උපකාරයක් වෙනවා කියලා. As we lift up our hands and stand up and give our hearts to the Lord, අපි නැගිට සිටමින් අපේ දෑත් සමග අපේ හදවත් දෙවියන් වහන්සේ වෙතට ඔසවමු. and let us have faith, hope, and love. අපි ඇදහිල්ල ප්‍රේමය සහ බලාපොරොත්තුව ඇතිව සිටිමු. Let us have a holy, acceptable life unto God. දෙවියන් වහන්සේට පිළිගන්නට පුළුවන් වුණා වූ ප්‍රේමයක් ඇතුව අපි ජීවත් වෙමු. Let us have a holiness and purification before the Lord and prepared ourselves for His coming. යේසුස් වහන්සේගේ පැමිණීමට අපේ ජීවිත පිළියෙල කරගැනීමෙන් උන්වහන්සේට පිළිගන්නට පුළුවන් තත්ත්වයේ අපි පවතිමු. Let us pray. අපි ආඥා කරමු. අතිශුද්ධ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ මේ උදෑසන නිසා අපි ඔබ වහන්සේට නැවත ස්තුතිවන්ත වන්නෙමු. ස්වාමීනි ඔබ වහන්සේගේ සදාකාල වචනේ ඔබ වහන්සේ අපට පෙන්වා දී තිබෙනා මේ කාරණාවන් වෙත අපේ සිත අපේ ගත මනස යොමු කරන්නට ඔබ වහන්සේ අපට දුන්න අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ ඉතා පැහැදිලිව කියා තිබෙන පරිදි ඇදහිල්ල ප්‍රේමය සහ බලාපොරොත්තු යන මේ කාරණාවන් ස්වාමීනි අපේ මේ ජීවිත ගමනට ඔබ වහන්සේ අපට පොරොන්දු වෙලා තිබෙනා වූ ඒ
අනර්ග වූ ආශිර්වාදයට ඇතුල් වීමේ දවස දක්වා අවශ්‍යව තිබෙන බැවින් ස්වාමිනී ඒ කාරණා මත රැඳෙන්නට ඔබ වහන්සේ අපට උපකාර කළ මැනව. ස්වාමිනී ඇදහිල්ල නැතුව ඔබ වහන්සේව ප්‍රසන්න කරන්නට බැරිව තිබෙන බැවින් ස්වාමිනී ඔබ වහන්සේව ප්‍රසන්න කරන පිණිස ඇදහිල්ලෙන් ස්වාමිනී අපට දකින්නට නැති දේවල් ගැන ස්වාමිනී ඔබ වහන්සේ දෙස බලාගෙන ඔබ වහන්සේගේ පොරොන්දුව මත ජීවත් වෙන්නට ස්වාමිනී අපට ඔබ වහන්සේම පිහිට වුණ මැනව. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ කියා තිබෙන්නේ ස්වාමිනී ඔබ වහන්සේ මේ කාරණාවන් අපේ ජීවිතයට තබා තිබෙනවා කියලා ස්වාමිනී බලාපොරොත්තුව මත සිටමින් ඔබ වහන්සේ නැවත පැමිණෙන බව ඔබ වහන්සේගේ සෙනගව ඔසවාගෙන යන්නට යන බව ඔබ වහන්සේ මලවුන්ගේ නැගිටලා ජීවමානව සිටිනා වූ ඒ බලාපොරොත්තුව ගැන ස්වාමිනී අපි විශ්වාසය තබමින් ඒ බලාපොරොත්තුව මත රැඳෙන්නට ඔබ වහන්සේගේ අනුග්‍රහය අපට දෙන්න කියලා ආද සිටිනවා. ස්වාමිනී ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනී එකිනෙක කෙනාට ප්‍රේම කරමින් සහ සියල්ලට ඉහළින් ඔබ වහන්සේට ප්‍රේම කරමින් ප්‍රේමයේ මත රැඳෙන්නට ඔබ වහන්සේගේ අනුග්‍රහය අප කරේ තැබුව මැනව. ස්වාමිනී ඔබ වහන්සේගේ සදා කාලයේ වචනයේ සඳහන් වෙන මේ සත්‍යතාවයන් අපේ ජීවිතේ ක්‍රියාවට නගමින් ස්වාමිනී එදිනෙදා ජීවිතේ මුහුණ දෙන්නා වූ සියලු කාරණාවලදී අදහිල්ලෙන් ජය ගන්නට බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වෙන්නට ප්‍රේමයෙන් ඔබ වහන්සේ ඉදිරියේ සිටින්නට අප සියල්ලන්ට අනුග්‍රහය ගෙන දුන මැනව. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී මේ වචනය පරිදි ජීවත් වෙන පිණිස අපට ශක්තිය දෙන්න කියලා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය සහ මඟ පෙන්වීම ලබා දෙන්න කියලා අපි ඔබ වහන්සේගේ නායද සිටිනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ දාසය ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී තවත් ඔබ වහන්සේගේ වචනයෙන් ඔහුව පූර්ණ කරමින් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ කරුණු කොටගෙන ඔහුව තවත් වඩාත් ඔපනංවමින් ස්වාමිනී ඔහු කරුණු කොටගෙන ඔබ වහන්සේගේ සෙනගට කතා කරන්න පිණිස ඔහුව පාවිච්චි කළ මැනව. සියලු ගෞරවය ඔබ වහන්සේට පුද කරමින් ස්වාමිනී අපි එක්ව ඔබ වහන්සේට බාර වෙමින් යාඥා කර සිටිනවා. ස්වාමිනී අතීතයේ සිට පවතිනා වූ මේ කාරණා තුන තේරුම් අරගෙන ස්වාමිනී මේ කාරණාවන් පරිදි අපේ ජීවිත හැඩගස්ව ගන්නට මේ උදෑසන මේ වර්ෂ අවසානයේ ඉරිදාවට පැමිණ සිටින අප සියල්ලන්ට ඔබ වහන්සේගේ අනුග්‍රහය දෙන්න කියලා අපි ඔබ වහන්සේගේ නාමයෙන් දිනවා. යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්. ආමේන්. දැන් අපගේ පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමද ස්වාමීන් වහන්සේගේ කරුණාවද සුදාත්මන් වහන්සේගේ සමික්කම සහ සමාදානයද දැන් සහ සදාකල්හි ඔබ වහන්සේට ප්‍රේම කරන සිළු දූදරම් සමග වේවා. Now may the grace of our Lord Jesus Christ and the love of God and the sweet fellowship of the Holy Spirit be with us now and forevermore. Amen. ඔබ සමට දේව පීඨය විශේෂයෙන් දැනුම් දෙන්න ඕන 31 වෙනිදා රාත්‍රී 9:30ට අපේ අලුත් අවුරුද්ද බලා සිටීමේ දේවමය අන්තර්ජාලයෙන්ම තමයි කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරි වෙද්දිවත් මේ කොරෝනා ප්‍රශ්න විසඳෙයි කියලා. අපි දේවමයන් තාම තබන්නේ නැත්තේ ලංකාව පුරාම ඉඳලා දාස් ගණන් සෙනග මෙතෙන්ට එනවා. රෝගීන් ඇවිල්ලා අහිංසක මිනිස්සුන්ට බොහොම ප්‍රශ්නයක් වෙන නිසා